ඔව් ආදරණීය දරුදරියනි අපි මීට ඉස්සෙල්ලා පාඩම් පරිච්ඡේදයෙන් කතා කරේ ලංකාවේ වාණිජ්‍ය බැංකු මගින් සපයන මූලික සේවාවන් සහ ඒ සේවාවන් නිසා ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර කටයුතු වල සාර්ථක ක්‍රියාකාරීත්වයට එම සේවා දායක වන ආකාරය අවධාරණය කරමින් අපි සේවා ගණනාවක් කතා කරා. අපි අද කතා කරන්නේ වාණිජ්‍ය බැංකුව විසින් තවදුරටත් ව්‍යාපාරිකයින්ට සපයන විශේෂිත සේවාවන් කීපයක්. එයින් පළවෙනි එක තමයි කොටස් ප්‍රාරක්ෂණ සේවා. ෂෙයා අන්ඩර්රයිටින් සර්විස් එක. කොටස් ප්‍රාරක්ෂණය. මතකයි නේද අපි මීට පෙර කතා කරා ව්‍යාපාර සංවිධාන ඒකකයේදී සීමාස්ථිත සමාගම්වල අවම සහභාග මුදල මතකයි නේද? මිනිමම් සබ්ස්ක්‍රිප්ෂන් එක. ඒ අවම සහභාග මුදල කියලා කිව්වේ සමාගමක් මහජනයාට කොටස් නිකුත් කිරීම තුලින් ආරම්භයේදීම අවම වශයෙන් රැස් කරගත යුතු බවට අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තීරණය කරලා සංස්ථා ප්‍රකාශය තුල අන්තර්ගත කරන ප්‍රාග්ධන කොටස. ඒ ආරම්භයේදී කියලා තේරුම් කළේ සමාගමක් කොටස් නිකුත් කරලා අයදුම්පත් කැඳවනවානේ. ඇප්ලිකේෂන් කෝල් කරනවානේ. ඒ අයදුම්පත්ට ලැබෙන අවසාන දිනේ තියෙනවානේ. ඒ අයදුම්පත්ට බාර ගන්න අවසාන දිනේ වන විට අයදුම්පත්ත මගින් කොටස් ඉල්ලුම්කරුවෝ ඉල්ලපු කොටස් ප්‍රමාණය අනුව අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කරේ රුපියල් මිලියන 5ක් නම් මිලියන 5 ලැබිලා තියෙනවා. මිලියන 5ට අඩුවෙන් නම් ඉල්ලලා තියෙන්නේ. අපි තු මිලියන 4යි කියලා. ඒක මිලියන 10ක් අඩුයිනේ. එහෙනම් අවම සහභාගී මුදල් ලැබුණේ නැහැ. එහෙමනම් කොටස් විභජනයේ තහනම්. ඒ කියන්නේ ඉතුරු ඉල්ලුම් කරනොත් බෙදාවෙන් කරන්න බෑ. එහෙම වුණොත් ඒ ඉල්ලුම් කරවන්ගේ සල්ලි ආපහු යවන්න වෙනවා. නැවත වාරයක් උත්සාහ කරන්න පුළුවන්. නැවත වාරයක් උත්සාහ කරලත් අවම සහභාගී ලැබෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? ආයි වැඩේ කල් යනවා. ඔහොම අවුරුද්දක් ගියොත් අවුරුද්දක් සමාගමට අවම සහභාගී ප්‍රාග්ධන රැස් කරගන්න බැරි වුණොත් ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න බැරි වෙන්න පුළුවන්. පවත්නා ව්‍යාපාරයක් නම් ව්‍යාපාර කටයුතු ඇනහිටින්න පුළුවන් වසරකට වඩා. එතකොට එවැනි සමාගමක් අක්‍රීය සමාගමක් වෙනවා. ඉනැක්ටිව් කම්පැනි එකක්. අක්‍රීය සමාගමක් වුණොත් ඒ සමාගමේ සංස්ථාපනය අවලංගු කිරීමේ බලය සමාගම් රෙජිස්ට්‍රාර්ට තියෙනවා. ඒ නිසා මේ අවම සහභාගී මුදල නොලැබීම ඊටාම අවදානම්කාරී තත්වයක්. මොකද සමාගමේ පැවැත්ම අවසන් වෙන්න හේතු වෙනවා. තේරුණාද? මෙන්න මෙවැනි තත්වයන් යටතේ බාහිර මූල්‍ය ආයතන සමග කල්ැතුවම අපි කියන්නේ ස්ටෑන්ඩ් බයි කියලා කල්ැතුවම ප්‍රාරක්ෂණික විසුමක් ඇති කරගන්න. මොකක්ද ඒකෙන් ඇතිවන එකඟතාවය? අවම සහභාගී මුදල નિયમિત දිනට නොලැබුණොත් අවම සහභාගී මුදල සැපිරෙනකන් යම් කොටස් ප්‍රමාණයක් ඒ බාහිර මූල්‍ය ආයතන විසින් මිලදී ගන්නා බවට එකඟත්වය පළ කරමින් විසුමක් ඇති කරගන්න. ඒක තමයි කොටස් ප්‍රාරක්ෂණය කියන්නේ. අන්නේ ප්‍රාරක්ෂණ සේවා මූල්‍ය ආයතන කීපයක්ම ඉෂ්ට කරනවා. එකක් වාණිජ්‍ය බැංකුව, අනිත් එක වණික් බැංකුව, අනිත් එක බලපත්ලාභී විශේෂිත බැංකුව. ඔය තුන්ගොල්ලොම කොටස් ප්‍රාරක්ෂණ සේවා සපයනවා. තේරුණානේ? එතකොට සීමිත පොදු සමාගම් කොටස් නිකුත් කළ විට අවශ්‍ය කොටස් අලෙවි නොවුනොත් ඒවා මිලටගෙන අරමුදල් සැපීමට ගිවිස ගැනීම තමයි ප්‍රාරක්ෂණ සේවා කියන්නේ. වණික් බැංකු, බලපත්ලාභී විශේෂිත බැංකු වගේම වාණිජ්‍ය බැංකුත් මේ සේවාව සපයන්න උත්සාහ කරනවා. එතකොට සීමිත පොදු සමාගම් වල හිමිකරුවන් කියන ව්‍යාපාරිකයන්ට ලැබෙන මහඟු සේවාවක් තමයි කොටස් ප්‍රාරක්ෂණ සේවාව. ඒ මගින් ව්‍යාපාර කටයුතු ඇනහිටීමකින් තොරව සමාගම අක්‍රීය වී සමාගමේ සංස්ථාපනය අවලංගු වීමකින් තොරව ඉදිරියටත් දිගටම පවත්වාගෙන යන්නට ව්‍යාපාරිකයන්ට ඒක ලොකු ධෛර්ය සම්පන්න සේවාවක් වෙනවා. පැහැදිලිනේ? එතකොට මේ සමාගමක් කොටස් නිකුත් කළ විට අවශ්‍ය කොටස් අලෙවි නොවුනොත් මේකේ තේරුම මොකද්ද? අවම සහභාගය නොලැබීම.
තේරුණාද? නොලැබුණොත් ඒව මිලදීගෙන අර මුදල සැපීමට ඉවස ගන්නවා. ඊළඟ සේවාව තමයි නිත්‍ය නියෝග ඉටු කිරීම, ස්ටෑන්ඩින් ඕඩර්ස්. නැත්නම් නිත්‍ය නියෝග පහසුකම්. මේ කියන්නේ ජංගම ගිණුම් හිමියන්ගේ ඉල්ලීම මත ඔවුන් වෙනුවෙන් විවිධ ගෙවීම් ඉටු කිරීම හා ලැබී යුතු ආදායම් ගිණුමට එක්රැස් කිරීම. තේරුණාද? දැන් ජංගම ගිණුම් හිමියන්ට පුළුවන් බැංකුවෙන් බැංකුවත් සමග සාකච්ඡා කරලා විශේෂ අයදුම් පත්‍රයක් තියෙනවා. ආකෘති පත්‍රයක්. ඒක සම්පූර්ණ කළ බාර දෙන්න. ඒකෙදි බාර දෙන්න පුළුවන් මාසය තුල එක් නිශ්චිත දිනවලදී බාහිර පාර්ශවයන්ට ගෙවිය යුතු නිශ්චිත මුදල් ප්‍රමාණය. උදාහරණයක් වශයෙන් අපි තුමු රක්ෂණ වාරිකයක් කියලා. මාසික රක්ෂණ වාරිකයක් ගෙවන්න තුන අපි තුමු රුපියල් 23500ක්. සෑම මාසකම 10 වෙනිදා. අන්න එහෙනම් අපි රක්ෂණ වාරිකයේ වටිනාකම දානවා. වටිනාකම දානවා 23500යි. ගෙවිය යුතු දිනය සඳහන් කරනවා. ලැබිය යුතු ආයතනයේ නම සහ ගිණුම් අංකය සඳහන් කරනවා. සඳහන් කරලා අපි අයදුම් පත්‍රයෙන් කියනවා මගේ ගිණුම හර කරලා මෙන්න මේ මුදල මේ දිනට මේ ගිණුමට බැර කරන්න. නැත්නම් පියවන්න කියලා. ඒ ඉල්ලීම තමයි අපි ඇප්ලිකේෂන් එක කරන්නේ. ඒ අනුව ඒ නියමිත දිනට මගේ ගිණුම හර කරලා අදාළ රක්ෂණ වාරිකයේ රක්ෂණ සමාගමේ ගිණුමට ප්‍රේෂණය කරන්න බැංකුව කටයුතු කරනවා. ඒකෙදි වෙන්නේ ඒ පරිගණක මේ සිස්ටම් එකට නැත්නම් ප්‍රෝග්‍රෑම් එකට නැත්නම් මෘදුකාංගයට වැඩසටහනට මේ දත්ත ඇතුල් කරන එක විතරයි. ඒතර ස්වයංක්‍රීය ලෙස ඔටෝමැටිකලි හරියට මේ දිනට හැම මාසකම මගේ ගිණුම හර වෙලා රක්ෂණ සමාගම ගිණුම බැර වෙනවා. ඒතර අතපසු වෙන්නෙම නැහැ. වාරිකයේ අතපසු වුණ නිසා ඔප්පු අප්‍රාණික වීමේ අවදානම් කිසිවක් ඇති වෙන්නේ නැහැ. පැහැදිලිනේ? අන්න ඒ වගේ අපි දුමු දැන් ව්‍යාපාරිකයෙක්ගේ යම් සේවකයෙක් ඉන්නවා නගරයක ශාඛාවක් නැත්නම් ෂෝරූම් එකක් බාරව. එයාට නිශ්චිත වැටුපක් ගෙවන්න තියෙනවා. ඒ වැටුපත් අර වගේම ඒ නියමිත දිනට බැංකුවලව ප්‍රේෂණය කරන්න පුළුවන්. පහසුයි. ඒ වගේමයි ලැබිය යුතු දේවල් තියෙනවා. ව්‍යාපාරේ ණයගැතුව ඉන්නවා. ඒ ණයගැතියන්ගෙන් මාස්පතා නිශ්චිත මුදලක් අවිනිශ්චිත වෙන්න බෑ. නිශ්චිත මුදලක් ලැබෙන්න තියෙනවා. අන්නේ ලැබිය යුතු මුදල් ඒ නිශ්චිත ණයගැතියගේ විස්තර දාලා එයාගේ account number එක දාලා අපේ ගිණුමට රැස් කරන්න කියලා ඉල්ලීම් කරන්න පුළුවන්. මේ දෙකම තමයි නිත්‍ය නියෝග පහසුකම් කියන්නේ. එතකොට ජංගම ගිණුම් හිමියන්ගේ ඉල්ලීමට ඔවුන් වෙනුවෙන් විවිධ ගෙවීම් ඉටු කිරීම හා ලැබිය යුතු ආදායම් ගිණුමට එක් රැස් කිරීම. මේකේ තියෙන ඊළඟ වැදගත්ම දේ තමයි අපි ස්ටෑන්ඩින් ඕඩර් එකක් දුන්නම අපේ account එකේ සල්ලි තියෙන්න ඕනේ. දැන් රක්ෂණ වාරිකය ගෙවන්න කියලා අපි නියම කරා කියන්නකෝ. රක්ෂණ වාරිකයේ ගෙවිය යුතු දිනට account එකේ සල්ලි මදි නම් වාරිකේ යන්නේ නැහැ. ඒතර ආයේ හෙට එක ගෙවන්නේ නැහැ. සිස්ටම් එක හදලා තියෙන්නේ පරිගණක මෘදුකාංගයට දත්ත දීලා තියෙන්නේ හෙටම යවන්න. ඒක අනිද්දා යන්නේ නැහැ. එතකොට අන්න වාරිකේ පැහැරහැරියා වෙනවා. ඉතින් ඒ අවදානමෙන් මිදෙන්න නම් අපි අකණ්ඩව ප්‍රමාණවත් ලෙස නියමිත දිනවලට මුදල් තැන්පත් කරලා තියන්න ඕන. උදාහරණයක් වශයෙන් රක්ෂණ වාරික ගෙවීම. අර ණය වාරික ඒත් එමනේ. අපිට ස්ථිර ගණනක් ගෙවන ණය වාරික ගෙවීම. කල්බදු වාරික ගෙවීම. ලැබිය යුතු ණයගැත ලැබීම් එක් රැස් කිරීම වගේ දේවල් මේ යටතට ලැබෙනවා. අපිට අපිට වැඩි ස්ට්‍රෙස් එකක් නැහැ. අපිට ඒ පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. අපේ මුළු පරිශ්‍රමය අපේ සාමාන්‍ය මෙහෙයුම් කටයුතු වලට කැප කරන්න පුළුවන්. අපි මේවෙන් නිදහස් වෙනවා. බැංකුවට පවරලා. තේරෙනවද? ව්‍යාපාරිකයාගේ ව්‍යාපාර මෙහෙයුම් කටයුතු සුමටව නිවැරදිව ක්‍රියාත්මක කරන්න ව්‍යාපාරිකයාට ලොකු සහනයක් නැත්නම් සහයෝගයක් ලැබෙනවා. පැහැදිලිනේ? ඊළඟට බැංකු අපකරණ නිකුතුව බැංක් බොන්ඩ් සර්විස් එක. වාණිජ්‍ය බැංකුව විසින් සපයන තවත් සේවයක් තමයි බැංකු අපකර සේවාව. මේ කියන්නේ දැන් යම් ව්‍යාපාරිකයෙක් තවත් ව්‍යාපාරිකයෙක්ගෙන් භාණ්ඩ හා සේවා ණයට ලබා ගන්න අපේක්ෂා කරනවා. නමුත් බාහිර ව්‍යාපාරිකයට අප පිළිබඳ විශ්වාසයක් නැත්නම් විශාල අගයෙන් යුක්ත භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් ණයට විකුණන්නේ නැහැ. එතකොට බාහිර ව්‍යාපාරිකයා අපේ නිල්ලීමක් කරනවා අපේ බැංකුවෙන් බැංක් බොන්ඩ් එකක් අරන් දෙන්න කියලා. ඒ කියන්නේ අප සහතිකයක්. අප ලියවිල්ලක්. තේරෙනවද? ඒතර මම මගේ බැංකුවේ කළමනාකරුවෙන් ඉල්ලීමක් කරන්න ඕන.
මගේ බැංකුව මාව හඳුනනවනේ දරුවනේ. මම කාලයක් තිස්සේ අවුරුදු ගාණක් තිස්සේ ගිණුම් පවත්වාගෙන යන ගනුදෙනු කරුවෙක්. මම බැංකුව අයිර අරගෙන තියෙනවා. ඒව විධිමත්ව ආපසු පියවලා තියෙනවා. බැංකු ණය අරගෙන තියෙනවා. ආපසු පියවලා තියෙනවා. මගේ වත්කම් ධාරිතාවය ගැන බැංකුවට අවබෝධයක් තියෙනවා. මට දේපල තියෙනවා. වතු තියෙනවා. ගොඩනැගිලි කුලීඩ දීලා තියෙනවා. මම වෘත්තීන් ගණකාධිකාරීවරයෙක්. මට ඔඩිට් ෆර්ම් එකක් තියෙනවා. නැත්නම් ගිණුම් කරන විගණන ආයතනයක් තියෙනවා. ඒ අනුව මගේ වත්කම් ධාරිතාවයක් දන්නවා. ඒ නිසා මම මේ ණයට ගන්න යන භාණ්ඩ ආසයවල වටිනාකම පියවීමේ ශක්‍යතාවයක් ඇති බව බැංකුවට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ අනුව මගේ ඉල්ලීම මත මගේ බැංකුව විසින් බැංකු කළමනාකරු විසින් බාහිර පාර්ශවයේ නමට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිනවා මම ඇනවුම් කරන භාණ්ඩ හා සේවා තොගය මට අලෙවි කරන්න. ඒ භාණ්ඩ හා සේවාවලට නියමිත මුදල සම්බන්ධයෙන් බැංකුව පෞද්ගලිකව අපවන බවට. ඒකේ තේරුම වැරදිලා හරි මම ඒ ගත්ත භාණ්ඩ හා සේවාවල වටිනාකම පියෙව්වේ නැත්නම් බොල්නයක් ඇති කරොත් අනිවාර්යෙන් විකුණුම් කරුවාට බැංකුවෙන් ඒ පාඩුව පිවෙන්න මුදල් ගෙවන්නට ඕන. මුදල් ගෙවන බවට තමයි පොරොන්දු වෙන්නේ. පැහැදිලිද? එහෙනම් දැන් බාහිර අලෙවි කරුවා විශ්වාස කරනවා කවුද? මාව නෙවෙයි. මාව නෙවෙයි බැංකුව. බැංකු අපකරේ කරේ තමයි විශ්වාස තබන්නේ. තබල මට ණයට විකුණනවා. විකුණලා ඒ බාහිර ව්‍යාපාරිකයා අනුමාන කළා වගේම මට විශේෂිත නොවැළැක්විය හදිසි හේතුවක් හෝ හේතු කීපයක් ඇවිල්ලා මට ඒ සල්ලි ගෙවා ගන්න බැරි වෙනවා කියනකො නියමිත වෙලාවට. අන්න එහෙමනම් බැංකුවට දැනුම් දුන්නම බැංකුව ඒ පාඩුව පියවන්න යාට මුදල් ගෙවනවා. ඒක තමයි බැංකුව අපකරේ කතාව. එහෙමනම් බැංකුව අපකරේ නැමැති දෙයක් නිකුත් කිරීමත් සේවාවක්. ඒ සේවාව නිසා ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් මේ වගේ අපකර ක්‍රමයක් නොතිබුණා නම් බාහිර පාර්ශවයේ මම කරේ විශ්වාසය තබන්නේ නැත්නම් මට අවශ්‍ය අමුද්‍රව්‍ය වේවා නිමිද්‍රව්‍ය වේවා මට ලබා ගන්න බෑ. එහෙම නොලැබෙනවා යනු මගේ ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාවලිය මට අකණ්ඩව ගෙනන්න බැරි වෙනවා. ව්‍යාපාර කටයුතු ඇන හිටිනවා. අඩාල වෙනවා. තේරුණාද? එහෙමනම් මේ බැංකු අපකර සේවාව නිසා මගේ ව්‍යාපාර කටයුතු සුමටව අඛණ්ඩව පවත්වාගෙන යාමට ඍජුව සහයෝගයක් ලැබෙනවා මෙන්න මේ බැංකු සේවාව මගින්. අනිත් වගේ මේ බැංකු සේවයත් ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වයට පැවැත්මට ඉවහල් වෙන්නේ කොහොමද කියලා දැන් ඔබට අවබෝධ වෙන්නට ඕනේ. තේරුණාද? මේ සේවාව නිසා මේ උදව්ව නිසා මේ සහයෝගය නිසා මගේ ව්‍යාපාර කටයුතු නොකඩී අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලිනේ? එතකොට මේ කියන්නේ ගිණුම් හිමියෙකුගේ ඉල්ලීම මත ගිණුම් හිමියෙකුගේ ඉල්ලීම මත ගිණුම් හිමියෙකුගේ ඉල්ලීම මත ණයට අලෙවි කරන භාණ්ඩ වල වටිනාකම තමන් විසින් ගෙවන බවට ගෙවීමට පොරොන්දු වෙමින් බාහිර අලෙවි කරුවෙකුට බැංකුවක් නිකුත් කරන සහතිකය බැංකුව අපකර. ඊළඟට හඳුන්වා දීමේ ලිපි නිකුතු letter of introduction මේ තවත් සේවාවක්.
මේ කියන්නේ වාණිජ බැංකු තමන්ගේ ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම මත තුන්වන පාර්ශවයන්ට තම ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය තත්ත්වය හා විශ්වාසවන්ත භාවය පිළිබඳව ලිඛිතව මතයක් පළ කරමින් සාතික නිකුත් කරනවා. ඒව තමයි හඳුන්වා දීමේ ලිපි කියන්නේ. තේරුණාද? දැන් උදාහරණයක් වශයෙන් මම ව්‍යාපාරිකයෙක් නම් මම විදේශ රටක ව්‍යාපාරික සංචාරක යනවා කියන්නකෝ. මේ ව්‍යාපාරික සංචාරයේ අරමුණ වෙන්නේ විදේශ ව්‍යාපාරිකව මුණ ගැහිලා ව්‍යාපාරික සාකච්ඡා පවත්වලා මම අරන් යන භාණ්ඩවල නියදි සාම්පල් පෙන්වල විකුණුම් කොන්දේසි දනුම් දීලා ඒගොල්ලොත් එක්ක කේවල් කිරීමේ සාකච්ඡාවක් බාගේනින් ඩිස්කෂන් එකක් පවත්වලා මට කොහොම හරි ඒගොල්ලන්ගෙන් ඇනවුම් ටිකක් ලබා ගන්න තමයි මම මේ සංචාරය කරන්නේ. එතකොට මේ විදේශ ව්‍යාපාරිකයින්ට මම කෙරෙහි කිසියම් විශ්වාසයක් ඇති වෙන්න එපා. මාව දකින්නම සමහරට පළවෙනි වතාවට අද. එහෙනම් මම කෙරෙහි විශ්වාසයක් තබන්න මම වාණිජ බැංකුවකින් මේ වගේ ලිපියක් අරන් යනවා. එතකොට ඒගොල්ලෝ මාව විශ්වාස කරනවා. මොකද හේතුව ලෝකෙම වාණිජ බැංකු ගොඩනගලා තියෙන්නේ විශ්වාසය කියන කුළුණ මත. මොකද හැමදාම කියනවනේ. වාණිජ බැංකු ක්‍රියාත්මක වෙන්නේ විශ්වාසය එක්ක. විශ්වාසය කියන සංකල්පය බැංකුවෙන් ඈත් වූ දවසට වාණිජ බැංකුවල පැවැත්ම අවසానයි. ඒ නිසා යම් රටක වාණිජ බැංකුවක් විසින් ලබා දෙන පොරොන්දුවක් ලෝක ඕනම රටක පුද්ගලෙක් පිළිගන්න සූදානම්. මොකද බැංකු ලෝකෙම වාණිජ බැංකු ක්‍රියාත්මක වෙන්නේ විශ්වාසය මත නිසා. එහෙමනම් මම විදේශ සංචාරයට සහභාගී වෙන්න පෙර හඳුන්වා දීමේ ලිපියක් ගන්නවා. ඒකේ තියෙන්නේ යම් කිසි පුද්ගලෙක් ඉලක්ක කරන්නේ නැහැ. තේරුණාද? ඕනම කෙනෙක්ගේ දැන ගැනීම සඳහා ඕනම කෙනෙකුට යොමු කිරීම සඳහා තමයි මේ ලිපිය හදන්නේ. ඒකේ මූලික වශයෙන් දාන හරය ඇතුළත් කරන හරය තමයි නම් කරලා මේ අසවල් පුද්ගලයා අප බැංකුවේ වසර ගණනාවක නැත්නම් දීර්ඝ කාලයක් තිස්සේ නැත්නම් වසර 15ක් තිස්සේ වගේ දාන පීරියඩ් එක සිට ගිණුම් පවත්වාගෙන යන විශ්වාසවන්ත ගනුදෙනුකරුවෙකු බවත් ඔහු ඉතා ඉහළ මූල්‍ය ශක්්‍යතාවයකින් පසුවන කෙනෙක් බවත් සාතික කරමි කියලා එවැනි අදහසක් තමයි දාන්නේ. ඒ කියන්නේ මේ ලිපියේ මූලික කාරණා දෙකක් හයිලයිට් කරනවා. එකක් ඔහු විශ්වාසවන්ත ගනුදෙනුකරුවෙක් බව. අනිත් එක ඔහුට ඉහළ මූල්‍යධාරිතාවයක්. මගේ වත්කම් හෙලි කරන්නේ මගේ වත්කම් වල මුළු වටිනාකම කියන්නේ ඉහළ මූල්‍ය ශක්්‍යතාවයක් වත්කම් ධාරිතාවයක් තිබෙන බව තහවුරු කරනවා. අන්න එතකොට අර විදේශ ව්‍යාපාරිකයන්ට මම කරේ තියෙන සැක සංකා ගොඩාක් වෙලාට ඉවත් වෙලා යනවා. මට ඒ විදේශ ව්‍යාපාරිකයන්ගෙන් ඇනවුම් ඕඩර්ස් ලබා ගන්න එක මහඟු පිටුවහලක් වෙනවා. තේරුණාද? ඒතර මේක තේරුම් ගන්න දැන් හඳුන්වා දීමේ ලිපිය දැකලා මාව විශ්වාස කරලා මට ණයට විකුණනවා කියන්නකෝ. මම බොල් නැති කරොත් ඒ බොල් නැ වලට ගෙවන්න බැංකුව සූදානම් නැහැ. මෙතන අපයක් නැහැ. මේ ඉස්සෙල්ලා කිව්ව බැංකුව අප කරේ මේකයි දෙකක්. මේකේ මාව හඳුන්වා දෙනවා. මගේ විශ්වාසවන්ත භාවයේ මූල්‍ය තත්ත්වය ගැන තහවුරුවක් කරන එච්චරයි. මිසක් අප වෙන්නේ බැංකුව අප කරේ කෙලින්ම අප වෙනවා. ණයට වික්කොත් ඒවට බොල් නැහැ තුනොත් අපි පියවන බවට. මෙතන එහෙම නැහැ. මේක විශ්වාසය කොට නැගීමක් පමණයි. තේරෙනවද? ඒ නිසා මම මේ සේවා දෙක එකලඟ ගත්තේ ඔයාලට වෙනස පේන්න. මේක බැංකුව අප වෙනවා. හදිස්සියේ බහන්න ණයට අරගෙන අලිවිකරුවට පාඩුවක් කළොත් ඒ පාඩුව පියවන බැංකුව ගෙවනවා. ගෙවන්න පොරොන්දුවක් තියෙනවා. මෙතන එහෙම ගෙවන්න පොරොන්දුවක් නැහැ. තේරෙනවද? ගනුදෙනුකරුව පිළිබඳව විශ්වාසනීය පරිසරයක් ගොඩනගෙන්න හඳුන්වා දීමක් විතරයි මෙතන කරන්නේ. ඒක තමයි හඳුන්වා දීමේ ලිපි නිකුතු කියන සේවයෙන් එන්නේ. ඒකත් සේවයක්නේ. මේ සේවාව නිසා පහසුවෙන් අපට ඇනවුම් ලබා ගන්න, අපේ භාණ්ඩ අලෙවි කරගන්න, ඒ තුලින් අපේ ව්‍යාපාරය සාර්ථකව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පරිසරය නැත්නම් අඩිතාලම ගොඩනගා ගන්න පුළුවන්. පැහැදිලිනේ? මෙතන ලියන්න ඕනේ ගිණුම් හිමියෙකුගේ මූල්‍ය තත්ත්වය මූල්‍ය ශක්්‍යතාවය වඩා හොඳයි. මූල්‍ය ශක්්‍යතාවය සහ
විශ්වාසවන්ත බව. විශ්වාසවන්ත බව. තහවුරු කරමින්. තහවුරු කරමින් තුන්වන පාර්ශවයක් වෙත. වඩා හොඳ තුන්වන පාර්ශවය. තුන්වන පාර්ශවයක් වෙත. වෙත බැංකු බැංකු නිකුත් කරන සහතිකයක්. සහතිකයක්. එච්චරයි. පැහැදිලිනේ? අපි ඊළඟ සේවාව බලමු. විදේශ වෙළඳාමට සහාය වීම. වාණිජ බැංකු මගින් ව්‍යාපාරික ප්‍රජාවට සපයන ප්‍රධානම සේවයක් තමයි විදේශ වෙළඳ කටයුතු සහාය දැක්වීම. තේරුණාද? විදේශ කියන්නේ ආනයන අපනයන දෙයන්සේම වැඩි දියුණු කරගන්න බැංකු වලට දායක වෙන්න පුළුවන්. විධි කීපයකින්. එකක් තමයි ලියකියවිලි එක්රැස් කර දීම. දැන් මම බහණ්ඩ ආනයනකරුවෙක් නම් අපනයනකරුවා ඒ මම ගෙන්වන බහණ්ඩ නැත්නම් නෞභාරයට දාල ලියවිලි තියෙනවනේ නෞභාර පත ඉන්වොයිසිය රක්ෂණ සහතිකය. ඔය ලියවිලි මට ඍජු වෙවන්නේ නැහැ. අපනයනකරුගේ බැංකුව මාර්ගයෙන් මගේ බැංකුවට එවනවා. තේරුණාද? ඒතර දැන් ඔය ලිපි බැංකු නැතුව අපිට හුදෙක් ගුවන් තැපෑලෙන් නැත්නම් මුහුදු තැපෑලෙන් එවුවනම් අස්ථානගත වෙන්න පුළුවන්. වගකීම් දරන්න කවුරුත් නැහැ. නමුත් මම වෙනුවෙන් මගේ බැංකුව තමයි මේ ලිපි ලේඛන එක්රැස් කරන්නේ. එහෙනම් බැංකුව වගකීමෙන් මට ඒ ලිපි එක්රැස් කර දීමෙන් මගේ ආනයන ක්‍රියාවලිය සාර්ථක කරගන්න බැංකුව දායක වෙනවා. අනික ව්‍යාපාරිකයට විදේශ සංචාර සඳහා හඳුන්වා දීමේ ලිපි නිකුත් කිරීම. මම ඉස්සෙල්ලා කතා කරේ. අන්න මම විදේශ රටක හෝ රටවල් කීපයක ව්‍යාපාරිකව මුණ ගැහිලා ව්‍යාපාර ගනුදෙනු පිළිබඳ සාකච්ඡා කරලා ඒ ගනුදෙනු වල සීමා මායිම් කොන්දේසි වලට අපි එකගතාවකට පත් වෙලා ඇනවුම් ලබා ගන්න ක්‍රියාත්මක වෙනවා නම් මම හඳුන්වා දීමේ ලිපියක් ඉදිරිපත් කිරීම තුළ මම කෙරෙහි විශ්වාසයෙන් මම කෙරෙහි විශ්වාසය තබමින් ඔවුන් සාර්ථකව මාත් එක්ක ඒ ව්‍යාපාරික ගනුදෙනු සාකච්ඡාවල නියැලෙනවා. ඒක මගේ ව්‍යාපාරික ක්‍රියාවලිය සාර්ථක කරගන්න මට ඒ විදේශ ව්‍යාපාරිකව මගේ පැත්තට දිනා ගන්න හොඳ අවස්ථාවක් වෙනවා. අනිත් එක විදේශ අපනයනකරුවන් වෙත බැංකු අපකර නිකුත් කිරීම. විදේශ අපනයනකරුවෙක්ගෙන් මම ණයට නෙගන්නේ පසුනේ බොහලට ගෙවන්නේ. ඒ විදේශ අපනයනකරුවන් වෙත මගේ බැංකුවලව බැංකු අපකරණ නිකුත් කරන්න පුළුවන්. ඒතර ඒ අපනයනකරුව මට බහඬ ණයට අලෙවි කරලා මම ගෙව්වේ නැත්තම් වන පාඩුව මගේ බැංකුවෙන් ඒගොල්ලන්ට අය කරගන්න පුළුවන්. ඒ නිසාම මට අවශ්‍ය බහඬ පහසුවෙන් ආනයනය කරගන්න ඒ තුලින් මගේ ව්‍යාපාර කටයුතු අඛණ්ඩව සාර්ථකව ගෙන යන්න බැංකුව දායක වෙනවා. පැහැදිලිනේ? ඊළඟට ණයවර ලිපිය ඇතුළු විදේශ ගෙවීම් උපකරණ නිකුත් කිරීම. දැන් දරුවනේ ආනයන අපනයන වෙළඳාම විශේෂයෙන්ම ආනයන වෙළඳාමේදී බැංකුවක් නොමැතිව බැංකු පද්ධතිය බැහැර කරලා මට පෞද්ගලිකව ගෙවීම් කරන්න බෑ. අනිවාර්යයෙන්ම මම බැංකුවක් සම්බන්ධ කරගෙන බැංකුව හරහා තමයි ගෙවන්න වෙන්නේ. බැංකුව හරහා තමයි ගෙවන්න වෙන්නේ. පැහැදිලිද? ඒ නිසා ආනයනය කරන භාණ්ඩාසයවල වටිනාකම පියවන්න තියෙන විවිධ ගෙවීම් ක්‍රම. ප්‍රධානම එකක් තමයි ණයවර ලිපි. ඇතුළු තවත් තියෙන බැංකු අනකර, ජාත්‍යන්තර මුදල් ඇණුම් වැනි ඒ විදේශ ගෙවීම් උපකරණ නිකුත් කිරීම තුළින් ආනයන වෙළඳාම සාර්ථකව පවත්වාගෙන යන්න බැංකු සහයෝගය දක්වනවා. ඊළඟට විදේශ වෙළඳාම පිළිබඳ උපදේශන සේවා ලබා දීම. විශේෂයෙන්ම ආනයන අපනයන වෙළඳාමට අලුතෙන් ප්‍රවේශ වන අපි කියන්නේ කෝඩුකාරයෝ කියලා නවක අපනයනකරුවන්ට නවක ආනයනකරුවන්ට අපනයන ක්‍රියාපටිපාටිය සහ ආනයන ක්‍රියාපටිපාටිය පිළිබඳ හොඳ දැනුමක් ලබා දෙන උපදේශන සේවා සපයනවා. ඒ තුලින් අපනයන ක්‍රියාවලිය ආනයන ක්‍රියාවලිය නිවැරදිව පවත්වාගෙන යමින් තම ව්‍යාපාර මෙහෙයුම් කටයුතු
කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාමට බැංකුන් සහයෝගය ලැබෙනවා. ඊළඟට විදේශ වෙළඳ කටයුතු සඳහා ණය සැපයීම. ආනයනකරුවන්ට අවශ්‍ය ආනයන ණය, අපනයනකරුවන්ට අවශ්‍ය අපනයන ණය. ඒ දෙගොල්ලන්ගේම මූල්‍ය ගැටලු සමනය කරගෙන සාර්ථකව ආනයන අපනයන වෙළඳ ක්‍රියාවලිය පවත්වාගෙන යන්නට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපීම තුළිනුත් ව්‍යාපාරිකයන් කටයුතු ව්‍යාපාරිකයන්ගේ ක්‍රියාකාරීත්වය සාර්ථක කරගන්න බැංකු දායක වෙනවා. ඊළඟට ආනයනකරුවන් හා අපනයනකරුවන් සමග ඉදිරි විනිමය ගිවිසුම් ඇති කර ගැනීම. තේරුණාද? ආනයනකරුවන් සහ අපනයනකරුවන් සමග ඉදිරි විනිමය ගිවිසුම් ඇති කර ගැනීමෙනුත් ආනයන සහ අපනයනකරුවන්ට විනිමය අනුපාත උච්චාවචනය වීමෙන් විය හැකි පාඩු අවම කර ගනිමින් සාර්ථකව ව්‍යාපාර කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පසුබිම නැත්තම් සහයෝගය බැංකු ලබා දෙනවා. ඉදිරි විනිමය ගිවිසුම් ඇති කරගත්තේ නැත්නම් විනිමය අනුපාත උච්චාවචනය වීමෙන් සිදු විය හැකි විනිමය පාඩු නිසාම ව්‍යාපාර කටයුතු බුන්වත් වෙලා අවසන් වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ ඉදිරි විනිමය ගිවිසුම් මගින් ව්‍යාපාරිකව ආරක්ෂා කරන නිසා. පැහැදිලිද? ඔන්න වගේ සේවාවන් කීපයක්ම විදේශ වෙළඳාම් මත බැංකු ක්‍රියාත්මක කරනවා. අපි බලමු විශේෂ සේවා කීපයක් තව. ඉදිරි විනිමය ගිවිසුම් නැත්තම් ඉදිරි විනිමය වෙන් කර ගැනීම කියලා කියනවා. එක්කෝ ඉදිරි විනිමය ගිවිසුම එහෙම නැත්නම් ඒ ගිවිසුමකින් කරන්නේ මොකද්ද? ඉදිරි විනිමය වෙන් කර ගැනීම. forward exchange agreements. forward exchange agreement. දැන් දරුවනේ විනිමය අනුපාත ඉහළ පහළ යනවනේ. අපි නිකමට හිතමු. මෙන්න මේ වගේ. අපි හිතමු යම් වසරක 1.1 භාණ්ඩ තොගයක් අපනයනය කරනවා. අපනයනය කිරීම කරනවා. අපි හිතමු US ඩොලර් 10ක භාණ්ඩ. හරිනේ? US ඩොලර් 10ක භාණ්ඩ අපනයනය කරනවා. අද වෙද්දී විදේශ විනිමය අනුපාතය තමයි US ඩොලර් 1 සමානයි. අපි නිකන් උපකල්පනය කරමු, සත්‍ය ගාන නෙවෙයි, රුපියල් 200ක් කියමුකෝ. රුපියල් 200. තේරුණාද? අද වෙද්දි ඩොලර් 1ක් සමානයි රුපියල් 200යි. ඒක තමයි ශ්‍රී ලංකා රුපියල් සහ ඩොලර් අතර විනිමය අනුපාතය. අද ඩොලර් 10ක භාණ්ඩ අපනයනය කරාම අදම ඇමරිකාවට යනවා කියලා උපකල්පනය කරමු. එහෙම යන්නේ නැහැ. අපි උපකල්පනය කරමු යනවා කියලා. අපි උපකල්පනය කරමු ඇමරිකාවේ ආනයනකරුවා අදම අපට සල්ලි එවනවා කියලා. ඒකත් උපකල්පනය. ඒ සල්ලි අදම ලැබෙනවා කියලා හිතමු. එහෙම වෙන්නේ නැහැ. අපි මේ විග්‍රහයේ පහසුතකම මම උපකල්පනය කියන්නේ. තේරුණාද? අද ඇමරිකන් ඩොලර් 10ක භාණ්ඩ අපනයනය කළා. අද මේ භාණ්ඩ ලැබුණා. අදම විදේශ ගැනුම්කරුවෝ අපිට සල්ලි එවනවා. අද ලැබෙන එවන්නේ ඩොලර්නේ. ඒ අද ලැබෙන ඩොලර් අදම අපි රුපියල් බවට කන්වර්ට් කරගන්නවා. කන්වර්ට් කරගත්තොත් කීයක් හම්බ වෙනවද? රුපියල් 2000ක් හම්බ වෙනවා. 10ක හරිනේ. ඩොලර් 1 සමානයි රුපියල් 200 නම් ඩොලර් 10ක භාණ්ඩයක රුපියල් 2000ක් හම්බ වෙනවා. රුපියල් 2000ක් හම්බ වෙනවා. නමුත් මේ සල්ලි අදම ලැබෙන්නේ නැහැ. ඒක අපි දන්න ඕනේ. අදම ලැබෙන්නේ නැහැ. අපි මේ සල්ලි ලැබෙන්නේ මාස 3කට පස්සේ. මාස 3කට පස්සේ. මාස 3කට පසු USD එක සමානයි රුපියල් 120 වෙන්න බැරිද? කියන්නේ විදේශ විනිමය පහළ යන්න බැරිද? පුළුවන්. එහෙනම් අපනයනය කරන දවසේ ඩොලර් එක 200යි. එදාම සල්ලි ලැබුණා අපට රුපියල් 2000ක් ලැබෙනවා. නමුත් විදේශ ගැනුම්කරුගේ මුදල් ලැබෙන්නේ මාස 3කට පස්සේ ඩොලරේ බැහැලා. එහෙනම් අපි එදාට ඩොලර් එක සමාන රුපියල් 120 නම් අපට හම්බෙන්නේ රුපියල් 1200යි. දැන් පේනවද වෙන දේ?
විනිමය අනුපාතය පහළ යාම නිසා අපනයනකරුවන අපිට පාඩුවක් වුණා. ඇයි එදා රුපියල් 2000ක් ගන්න තිබිච්ච රුපියල් 1200 ලැබෙන්නේ. මෙන්න මෙවැනි තත්ත්වයක් යටතේ අපනයනය කරන දිනම භාණ්ඩ අපනයනය කරලා අපනයන නෞභාරයට අදාළ නෞභාරපත රක්ෂණ සහතිකය ඉන්වොයිස් ආදී ලේඛනවල පිටපත් බැංකුවට ඉදිරිපත් කළා අපනයනකරු ඉල්ලීම මත බැංකුව සමග විනිමය සම්බන්ධ කිවිසුමක් ලිඛිතව අත්සන් කරනවා. ඒ කියන්නේ ඉදිරියේදී විනිමය අනුපාතය මේ වගේ පහළ ගියොත් පාඩු ඉහළ ගියොත් ලාභයි. දැන් මේ රුපියල් 200 300 වුණා නම් මොකද වෙන්නේ? අද වෙද්දි 300 වුණා නම් මොකද වෙන්නේ? අපිට ලාභයි. එන 3000ක් හම්බ වෙනවා. පැහැදිලිද කියන එක? දැන් විදේශ විනිමය අනුපාතය ඉහළ ගියා නම් අපනයනකරුට වාසි. ඇයිද? ඩොලර් එක සමාන 300යි කියන රුපියල් 3000 ලැබෙනවා. එහෙනම් අපි බැංකුවත් එක්ක කිවිසුම අත්සන් කරන්නේ අපනයනකරු අත්සන් කරන තේරෙනවද? ආනයනකරු නෙවෙයි. අපනයනකරු අත්සන් කරන්නේ විදේශ විනිමය අනුපාතයේ ඉදිරියේදී පහළ ගියොත් වන විනිමය ලාභ අවම කර ගැනීමට ගිවිසුමේ සඳහන් විනිමය අනුපාතයක් යටතේ ඉදිරියේදී විදේශ විනිමය අපිට ලබා දෙන බවට ඉදිරියේදී විදේශ විනිමය අපිට ලබාගත හැකි ලෙසට ගිවිසුමක් අත්සන් කරනවා. තේරුණානේ? එහෙමනම් සාමාන්‍යයෙන් මෙතන බැංකු දන්නවා මාස 3ක් වන විට විනිමය අනුපාතය කොතනටද වැටෙන්නේ. පල්ලෙහාට යනවා නම් එහෙම. ඉහළට යනවා නම් කොහෙටද යන්නේ? එහෙනම් ඒ දැන් 120ක් කියලා උපකල්පනය කරන ඒ ගානටම වෙද්දෙන්නේ නැහැ. සාමාන්‍ය පිළිම 150කට. ඉදිරි විනිමය ගිවිසුමේ සඳහන් කරනවා 100 අපි 60කට කියලා. 160කට. එහෙනම් ඉදිරි විනිමය ගිවිසුමේ ගිවිසුම්ගත වෙනවා විනිමය අනුපාතය පහළ ගියත් රුපියල් 160ක විනිමය අනුපාතය යටතේ විනිමය මෙයාගෙන් මිලදී ගන්න බවට. මොකද මෙයාට විදේශ විනිමය ලැබෙන්නේ ඩොලර්නේ. ඩොලර් මෙයාගෙන් මිලදී ගන්න බවට බැංකුවේ ගිවිසුම් ගහ ගන්නවා. එහෙනම් මාස 3කට පස්සේ ඩොලර් 10 ලැබෙනවා ඇමරිකාවේ ආනයනකරුගෙන්. ලැබෙනකොට විනිමය අනුපාතය පහළ ගිහිල්ලා. නමුත් ඒක බලපාන්නේ අපි ඉදිරි විනිමය ගිවිසුමක් බැංකුවත් එක්ක පූර්වෙන් අත්සන් කරලා තියෙනවා. ගිවිසුමේ තියෙනවා 160යි කියලා. එහෙනම් එදාට 160ක් ලැබෙනවා. නම් රුපියල් 1200 නෙවෙයි 1600ක් ලැබෙනවා. මොකද උනේ? එහෙනම් රුපියල් 400ක තව වාසියක්. ඒ කියන්නේ අපට එදා 2000ක් උපයන තිබුණු අවස්ථාව විනිමය අනුපාතය පහළ ගියාම 1200ක් වෙලා 800ක් පාඩු වෙනවනේ. දැන් එහෙම නෙවෙයි. දැන් පාඩු වෙන්නේ කීයද? රුපියල් 400යි. අර පාඩුව ආවරණය වුණා. තේරුණාද? මෙන්න මේකෙන් බලන්නේ අපනයනකරු තමන්ගේ අපනයන ඉපෙවුම් වලින් උපරිම වාසිය අත් කරගන්න. විනිමය අනුපාත පහළ යාමෙන්. තේරුණානේ? අපනයනකරුවෙකුට නම් විනිමය අනුපාතයේ පහළ ගියොත් තමයි මේ වගේ කිවිසුමක් අවශ්‍ය වෙන්නේ. දැන් මේක අනිත් පැත්ත හිතන්න. ආනයනකරු මුදල් ගෙවනකොට විනිමය අනුපාතයේ ඩොලර් එක සමාන රුපියල් 300 වෙලා නම් මෙහෙම කිවිසුමක් ඕනේ නැහැ. රුපියල් 3000ක් ලැබෙනවා. මේ කිවිසුම ගහන්න ඕනේ විදේශ විනිමය අනුපාතයේ පහළ යන ප්‍රවණතාවකදී. ඉදිරියේදී පහළ යන ප්‍රවණතාවක් තියෙනවා නම් තමයි මෙහෙම කිවිසුමක් ගහන්නේ. එවනම් විදේශ විනිමය අනුපාතයේ පහළ යාමෙන් විය හැකි විනිමය ලාභ අවම කර ගැනීමට අපනයනකරුවෙකු හා බැංකුවක් අතර ඇතිවන කිවිසුම කිව්වොත් ඇති. නැත්නම් විනිමය අනුපාත පහළ යාමෙන් අපනයනකරුට වන අලාභ අවම කර ගැනීමට ගිවිසගත් අනුපාතයක් යටතේ. දැන් මේක 120 160 ගිවිසගත් අනුපාත. ගිවිසගත් අනුපාතයක් යටතේ විදේශ විනිමය මිලදී ගන්නා බවට. නැත්නම් අපනයනකරුට ලැබිච්ච ඩොලර් ප්‍රමාණය මිලදී ගන්නා බවට බැංකුව කල්යතු පොරොන්දු ගිවිසුමක් ගහනවා. ඒක තමයි ඉදිරි විනිමය ගිවිසුම නැත්නම් ඉදිරි විනිමය පෙන් කර ගැනීම කියන්නේ. ඒකෙන් පාඩුව කවර් වෙනවා. ඔය වගේම තමයි අනිත් පැත්තත්. මොකක්ද? ආනයනකරුට. දැන් ආනයන සම්බන්ධයෙන් ගත්තත් ඕකේ ඔය වගේම දෙයක් නෙවෙන්නේ. ආනයන. හරිද? අපි හිතමු යම් වසරක 1.1 ආනයනය කරනවා. අපි හිතමු
US ඩොලර් 10ක බහන්න. එදාට US ඩොලර් 1 සමානයි අපි නිකන් හිතමු රුපියල් 200යි කියලා හිතමුකෝ 200යි. දැන් ඩොලර් 10ක බහන්න ඇමරිකාවෙන් අද ආනයනය කරනවා. ඩොලර් 10ක බහන්න අපි අද ඇමරිකාවෙන් ආනයනය කරනවා. අදම ඇනවුම් කරනවා අදම බහන්න ලැබෙනවා කියලා උපකල්පනය කරන්නකෝ. අපි අදම සල්ලි ගෙවනවා. ඇමරිකාවට ගෙවන්න ඕන රුපියල් නෙවෙයි ඩොලර්. එහෙනම් අපි ඇමරිකාවට ඩොලර් යවන්න අපි ළඟ නැහැ වාණිජ්‍ය බැංකුවෙන් ලබා ගන්න ඕනේ. එහෙනම් අපි අද විනිමය අනුපාතයේ USD එක සමාන රුපියල් 200 නම් එහෙනම් බහන්න එක 10ක් නේ. එහෙනම් රුපියල් 2000ක්. අපි රුපියල් 2000ක් වාණිජ්‍ය බැංකුවට දීලා ඩොලර් 10ක් අරගෙන ඇමරිකාවට යවනවා. ඒතර අපිට නැති වෙන්නේ රුපියල් 2000ක් විතරයි. නමුත් මේක අදම වෙන්නේ නෑ නේද? අදම වෙන්නේ නෑ. මාස දෙකකට පස්සේ තමයි අපි ගෙවන්නේ. එහෙම හිතන්නකෝ. මාස දෙකකට පස්සේ නම් ගෙවන්නේ මාස දෙකකට පසු. මාස දෙකකට පසු අපි හිතමු USD එක සමානයි රුපියල් 300ට නැගලා තියෙන බැරිද? පුළුවන්. විදේශ විනිමය අනුපාතේ ඉහළ ගිහිල්ලා. එහෙමනම් අද අපි මාස දෙකකට පස්සේ ගෙවනවා නම් අපි ඩොලර් 10 බහන්න වලට ගෙවන්න අපි රුපියල් 3000ක් කැප කරනවා. රුපියල් 3000ක් බැංකුවට දුන්නොත් තමයි ඩොලර් 10ක් ලැබෙන්නේ. ලැබුණොත් තමයි අපට හරි සෙටල් කරන්න පුළුවන්. එහෙනම් 3000ක් වෙනවනේ. එදා 2000ට කවර් කරගන්න පුළුවන් වෙච්ච එක අද 3000ක්ම යනවා. ඒකයි ප්‍රශ්නේ. රුපියල් 1000ක් අපිට තව වැඩියෙන් ගෙවන්න වෙනවා. විනිමය අනුපාත වෙනස් වෙච්ච නිසා, ඉහළ ගියපු නිසා. එතකොට දැන් දැක්කද වෙච්ච දේ? මුදල් ගෙවන දවස වන විට විනිමය අනුපාතය නැගලා. එතකොට විනිමය අනුපාතයේ ඉහළ යාම නිසා රුපියල් 3000ක් අද මට කැප කරන්න වෙනවා. එදාම ඉවර කරගත්තා නම් රුපියල් 2000යි. අද රුපියල් 1000ක් මට වැඩිපුර ගෙවන්න වෙනවා. මෙන්න මේ தત્ත්වයේ හැමුවේ ආනයනකරු වන මම මගේ බැංකුව සමග ගිවිසුමකට ලැබෙනවා. ඉදිරියේදී විනිමය අනුපාතය ඉහළ ගියද ගිවිසගත් විනිමය අනුපාතය වන අන්න අපි ගිවිසුමේ දාගන්න අනුපාතයක් අපි හිතමු 250යි කියලා. නැත්නම් 220 කියලා හිතන්නකෝ. 220යි. හරිද? විනිමය අනුපාතයේ ඉදිරියට ඉහළ ගියත් ගිවිසගත් විනිමය අනුපාතය වන 220 යටතේ මට විදේශ විනිමය මොකද්ද? විකුණනවා. මම මිලදී ගන්න කරන්නේ එන බැංකුව මට අලෙවි කරන බවට පොරොන්දු වෙලා ගිවිසුමක් අත්සන් කරනවා. ඒක තමයි ඉදිරි විනිමය ගිවිසුම කියන්නේ. එහෙමනම් මම මේ ඇමරිකාවේ අපනයනකරුට මුදල් ගෙවන දවස වන විට US ඩොලර් එක රුපියල් 300ට නැගලා තිබුණොත් ප්‍රශ්නයක් නැහැ. ඉදිරි විනිමය ගිවිසුමක් මං කල්ැතුව සූදානම් ශරීරයෙන් ඇති කරගත්තා 220 ගානේ මට විනිමය ගන්න පුළුවන් වුණ විදියට. එහෙනම් අද මට රුපියල් 220 ගානේ හම්බ වෙනවා. එහෙනම් බහන්න 10ට රුපියල් 2200 මං කැප කරන්නේ. 2200යි. එහෙනම් අර රුපියල් 3000කට ගෙවන්න උනා නම් රුපියල් 10ක් පාඩුවෙන්නේ දැන් 10ක් පාඩු වෙන්නේ නැහැ. තේරෙනවද? මගේ පාඩුව මොකද වෙන්නේ? මගේ පාඩුව අවම වෙනවා. ඒ කියන්නේ මට යන්නේ වැඩිපුර රුපියල් 200යි. පැහැදිලිනේ? ඔන්න ඔය වගේ ඉදිරි විනිමය ගිවිසුමක් අර්ථකථනය කරන්න විභාගයට ආවොතින් එක්කෝ ආනයනකරුගේ පැත්තෙන් විතරක් කියන්න පුළුවන්. එක්කෝ අපනයනකරුගේ පැත්තෙන් විතරක් කියන්න පුළුවන්. නැත්නම් දෙකම මික්ස් කරලා හයිබ්‍රිඩ් කරලා කියන්න පුළුවන්. අපි ගත්තොත් ඉම්පෝර්ට් එක පැත්තෙන් ගත්තොත් එහෙම ඉදිරියේදී විනිමය අනුපාත උච්චාවචනය වීමෙන් නැත්නම් ඉදිරියේදී විනිමය අනුපාත උච්චාවචනය වීමෙන් නැත්නම් එහෙම කියන්න පුළුවන්. නැත්නම් විනිමය අනුපාත ඉහළ යාම නිසාවන විනිමය පාඩුව අවම කර ගැනීමට ගිවිසගත් විනිමය අනුපාතයක් ඇරෙද මෙන්න ගිවිසගත් 220යි. ගිවිසගත් විනිමය අනුපාතයක් යටතේ විදේශ විනිමය මිලදී ගැනීමට හැකි වෙන පරිදි මගේ පැත්තෙන් ඕනම් බැංකු පැතුම් ලිතේ විදේශ විනිමය විකුණන බවට තමන්ට ගානට ලියන්න පුළුවන්. තේරෙනවද? මගේ පැත්තෙන් මම කියනවා විදේශ විනිමය මිලදී ගත හැකි වෙන පිණිස සිය බැංකු කරුවා සමග ගිවිසුමක් ඇති කර ගැනීම තමයි ඉදිරි විනිමය ගිවිසුමක් කියලා කියන්නේ.
ඕක අපනයන කරුක පැතුණු කීත හැකි ඕනනම් විනිමය අනුපාතය පහළ යාම. ඉහළ ගියොත් අර ප්‍රවාසීනේ. විනිමය අනුපාතය ඉදිරියේදී පහළ ගියද ගිවිසගත් අනුපාතයක් යටතේ විදේශ විනිමය මොනවද? විදේශ විනිමය අලෙවි කරන්න. දැන් මම එක්ස්පෝර්ටර්නේ. මට විනිමය ලැබුණානේ. මම කරන්නේ බැංකුවට විනිමය දීලා මම රුපියල් ගන්නවා. එහෙනම් විදේශ විනිමය අනුපාතය පහළ ගියද ගිවිසගත් අනුපාතය යටතේ විදේශ විනිමය අලෙවි කිරීමට මම අලෙවි කරන බැංකුවට අලෙවි කිරීමට අපනයනකරු එකඟ වෙමින් සිය බැංකුව සමග ඇති කරගන්න ගිවිසුම තමයි ඉදිරි විනිමය ගිවිසුම කියන්නේ. ඕනනම් දෙක පොදු එකකට කියන්න පුළුවන්. තේරුණාද? විදේශ විනිමය අනුපාත උච්චාවචන යන දැන් අපි දෙපැත්තටම කියනවා. උච්චාවචනයේ වීමෙන් විය හැකි විනිමය අලාභ අවබෝධ කර ගැනීමට ආනයන කරුවෙකු සහ අපනයන කරුවෙකු මුලින් ගත්තේ කවුද? ආනයන කරුව. නම් මොකක්ද එහෙනම් දාන්න ඕනේ? ආනයන කරුවෙක් නම් විදේශ විනිමය මිලදී ගැනීමට. දෙවනුව ගත්තේ අපනයන කරුව විදේශ විනිමය විකිණීමට. හරිනේ. ආනයන කරුවෙකු සහ අපනයන කරුවෙකු විදේශ විනිමය මිලදී ගැනීමට හා විකිණීමට. අන්න ගිවිසගත් අනුපාතයක් යටතේ ආනයන කරුවෙකු හෝ අපනයන කරුවෙකු විදේශ විනිමය මිලදී ගැනීමට හා විකිණීමට. ඒක මැච් කරලා කියන්න ඕන පිළිවෙලට. මොකද ගිවිසගත් අනුපාතයක් යටතේ ආනයන කරුවන් අපි මුලින් කිව්වේ. ඒ නිසා අපි යාට කියනවා විදේශ විනිමය මිලදී ගන්න. දෙවනුව කිව්වා අපනයන කරුව විකුණන්න. හරිනේ. ගිවිසගත් අනුපාතයක් යටතේ ආනයන කරුවෙකු විදේශ විනිමය මිලදී ගැනීමට සහ අපනයන කරුවෙක් විදේශ විනිමය විකිණීමට. බැංකුවක් සමග ඇති කරගන්න බැංකුවක් සමග එළවෙන ගිවිසුම තමයි ඉදිරි විනිමය ගිවිසුම කියන්නේ. ඉදිරි විනිමය වෙන් කර ගැනීම කියන්නේ තෝක. තේරුණානේ? රයිට්. බලමුද ඔක අර්ථකථන තියෙනවනේ. විදේශ විනිමය අනුපාත වෙනස් වීමෙන් විය හැකි අලාභ පොදුයි තියෙන්නේ. විදේශ විනිමය අනුපාත වෙනස් වීමෙන් විය හැකි අලාභ අවම කර ගැනීමේ අරමුණෙන් ගිවිසගත් විනිමය අනුපාතය ගිවිසගත් විනිමය අනුපාතයක් යටතේ විදේශ විනිමය මිලදී ගැනීමට හෝ විකිණීමට. හරිනේ. අන්න මිලදී ගන්නේ කවුද? ආනයන කරුවා. අපි එන්නේ මුලින් ලිව්වේ මිලදී ගැනීම නිසා මුලින් ලියන ආනයන කරුවා. හරිද? විදේශ විනිමය විකුණන්නේ කවුද? අපනයන කරුවා. ඒ නිසා අපි දෙවනෝ ලියන අපනයන කරුවා. හරිනේ. විදේශ විනිමය මිලදී ගැනීමට හෝ විකිණීමට ආනයන කරුවන් හෝ අපනයන කරුවන් වාණිජ බැංකු සමග ගිවිසුම් වලට ලැබීම. ඔක තමයි ඉදිරි විනිමය ගිවිසුම හෙවත් ඉදිරි විනිමය වෙන් කර ගැනීම කියන්නේ. ඊළඟ මේකෙන්ම කැඩලෙන සංකල්පයක් තමයි විදේශ විනිමය වෙළඳපොළ. foreign exchange market. පවතින විනිමය අනුපාතයක් යටතේ විවිධ පාර්ශවයන් වාණිජ බැංකු සමග විදේශ විනිමය මිලදී ගැනීමේ හා විකිණීමේ කටයුතු තුළින් ඇතිවන වෙළඳපොළ තත්ත්වය තමයි විදේශ විනිමය වෙළඳපොළ කියන්නේ. දැන් අමුතු වෙළඳපොළක් නෙමෙයි කියන්නේ. දැන් විදේශ විනිමය මිලදී ගැනීම විකිණීම සිදු වෙනවා නම් ඒක වෙළඳපොළක්. හරිනේ. දැන් මම බැංකුවකට විදේශ විනිමය විකුණනවා කියන්නේ බැංකුව මගෙන් විදේශ විනිමය මිලදී ගන්නවා. මම අපනයන කරුවෙක් නම් මට යුරෝ, ඩොලර්, ස්ටර්ලින් පවුම්, යෙන්, බාහත්, ටකා ඒ වගේ විදේශ මුදල් ලැබෙනවනේ. මට ඒක මෙහෙ වැඩක් නැහැ. මෙහෙ පරිහරණයේ විදේශ මුදල්නේ රුපියල්. මම මේ විදේශ මුදල් ටික බැංකුවට දීලා රුපියල් ලබා ගන්නවා. එහෙනම් මං කරන්නේ මොකද්ද? විදේශ විනිමය විකුණනවා. තේරුණාද? ඒ වගේ පවතින විනිමය අනුපාත. මොකද ඔබ දන්නවා ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ විනිමය සඳහා ඇතිවන දෛනික ඉල්ලුම සැපයුම අනුව දිනපතා විනිමය අනුපාතය තීරණය කරනවා. එහෙනම් ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරපු දැන් මේ පවතින විනිමය අනුපාතයට අද පවතින විනිමය අනුපාතය යටතේ විදේශ විනිමය ගනුදෙනු වෙනවා නම් ඒ විදේශ විනිමය ගනුදෙනු සමස්තය තමයි විදේශ විනිමය වෙළඳපොළ කියන්නේ. තේරුණාද? දැන් අද පවතින අනුපාතයේ ඇමරිකන් ඩොලර් එක සමාන රුපියල් 200 නම් හරිද? මට ලැබිච්ච ඩොලර් ප්‍රමාණයක් තියෙනවා නම් මම රුපියල් 200කට තමයි ඒ ඩොලර් එක විකුණන්නේ. මම ඩොලර් එකක් බැංකුවට විකුණද්දි මට රුපියල් 200ක් ලැබෙනවා. තේරුණාද? අන්න එතනදී එහෙනම් මම ඩොලර් විදේශ විනිමය විකුණනවා. බැංකුව විදේශ විනිමය මිලදී ගන්නවා. අපි දෙන්න අතර ඇති වෙන වෙළඳපොළක් මොකද්ද? විදේශ විනිමය වෙළඳපොළ. එච්චරයි. එහෙනම් මේක වැදගත්ම දේ තමයි පවතින විනිමය අනුපාතයක් යටතේ. අද පවතින විනිමය අනුපාතය යටතේ එක්ක විදේශ විනිමය අපි මිලදී ගන්නවා බැංකුව වෙතින්.
එක්ක බැංකුව වෙත අපිට ලද විදේශ විනිමය විකුණනවා. ওই දෙකේදීම ඇති වෙන්නේ මොකද්ද? විදේශ විනිමය ගනුදෙනු. ඒ ගනුදෙනු සමස්තය තමයි විදේශ විනිමය වෙළඳපොළ කියන්නේ. තේරුණානේ? අපි බලමු ඊළඟට ඉදිරි විදේශ මෙන්න මේක. ඉදිරි විදේශ විනිමය වෙළඳපොළ. forward exchange market. forward exchange market, foreign exchange market. මේක forward exchange market. ළඟ එන සංකල්ප දෙකක්. තේරුණාද? ඉස්සෙල්ලා කිව්වේ පවතින විනිමය අනුපාතයක්නේ. මේ කියන්නේ ඒක නේ. මේ කියන්නේ ඉදිරි විනිමය ගිවිසුමක සඳහන් කියන එකයි මේ කියන්නේ. ඉදිරි විනිමය ගිවිසුමක සඳහන්. තේරුණාද? ඉදිරි විනිමය ගිවිසුමක සඳහන්. දැන් අපි ඉදිරි විනිමය ගිවිසුමක් ඇති කරගත්ත ඒ ගිවිසුම සඳහන් වෙනවා ඩොලර් එකක් සමාන රුපියල් 150කට මිලදී ගන්නව විකුණන්න. අන්නේ එතකොට ඒකේ ගිවිසුමේ සඳහන් අනුපාතය. නමුත් දැන් පවතින අනුපාතය ඒක නෙවෙයි. ඩොලර් එක සමාන රුපියල් 200යි. නමුත් අපි ගිවිසුමේ දාගත්තේ ගිවිසුම් ගත උනේ ඩොලර් එක සමාන රුපියල් 150යි. එහෙනම් ඉදිරි විනිමය ගිවිසුමේ තියෙන්නේ වර්තමාන ඇත්ත විනිමය අනුපාතය නෙවෙයි. හරිද? ගිවිසගත් අනුපාතය. අන්නේ ඉදිරි විනිමය ගිවිසුමේ සඳහන් විනිමය අනුපාතයක් යටතේ අර වගේම විදේශ විනිමය මිලදී ගැනීමක් හෝ විකිණීමක් කරනවා නම් ඒ විදේශ විනිමය මිලදී ගැනීම සහ විකිණීමේ ගනුදෙනු සමස්තය තමයි ඉදිරි විනිමය වෙළඳපොළ කියන්නේ. තේරුණාද? ඉදිරි විදේශ විනිමය වෙළඳපොළ කියන්නේ ඒකයි. එහෙනම් සාමාන්‍ය විදේශ විනිමය වෙළඳපොළ කියන්නේ පවතින විනිමය අනුපාතය යටතේ විදේශ විනිමය මිලදී ගැනීම විකිණීම තුලින් මතුවන වෙළඳපොළ තත්ත්වය. ඉදිරි විදේශ විනිමය වෙළඳපොළ කියන්නේ ඉදිරි විනිමය ගිවිසුමක් තුල ඇති කරගත්ත විනිමය අනුපාත යටතේ විදේශ විනිමය මිලදී ගැනීම හා විකිණීමේදී ඇතිවන වෙළඳපොළ තත්ත්වය විතරයි. පැහැදිලිද? බොහොම සරලයි. පවතින විනිමය අනුපාතය යටතේ ඇතිවන විදේශ විනිමය ගනුදෙනු තමයි සාමාන්‍ය විදේශ විනිමය වෙළඳපොළ කියන්නේ. ඉදිරි විනිමය ගිවිසුමක සඳහන් විනිමය අනුපාතය යටතේ විදේශ විනිමය විකිණීම සහ මිලදී ගැනීම වෙනවා නම් නැත්නම් ඉදිරි විනිමය ගිවිසුමක සඳහන් විනිමය අනුපාතය යටතේ විදේශ විනිමය ගනුදෙනු වෙනවා නම් ඒ ගනුදෙනු තමයි ඉදිරි විදේශ විනිමය වෙළඳපොළ කියන. නැත්නම් ඒකට කියනවා විදේශ නැතුවත් කියනවා ඉදිරි විනිමය වෙළඳපොළ කියලාත් කියනවා. ඉදිරි විදේශ විනිමය වෙළඳපොළ නැත්නම් ඉදිරි විනිමය වෙළඳපොළ. පැහැදිලිනේ? අපිට මේ වගේ කෙටියෙන් සඳහන් කරන්න පුළුවන්. ඉදිරි විදේශ විනිමය. ඉදිරි විදේශ විනිමය ගිවිසුමක සඳහන් විනිමය අනුපාතයක් යටතේ සිදු කරන විදේශ විනිමය ගනුදෙනු දෙපැත්තම මිලදී ගැනීම විකිණීම දෙකම විදේශ විනිමය ගනුදෙනු තුලින් ඇතිවන වෙළඳපොළ තත්ත්වය. හරිනේ? ඊළඟට බැංකු අනකර බැංක් ඕඩර්ස් තේරුණාද? බැංකු අනකර දැන් මේ කියන්නේ එක් බැංකුවක් විසින් තවත් බැංකුවකට ලිඛිතව නියෝගයක් දෙනවා නිශ්චිත මුදලක් නිශ්චිත පුද්ගලයෙකුට නිශ්චිත දිනකදී ගෙවන ලෙසට. එවැනි ලිඛිත නියෝගයක් තමයි බැංකු අනකරයක් කියන්නේ. තේරුණාද? බැංකුවක් බැංකුවකට දෙන ලිඛිත අනක් බැංකු අනකරය ඕඩරයක්. තේරුණාද? බැංකුවක් බැංකුවට දෙන ලිඛිත අනක්. දැන් මම ජපානයෙන් බඩු තොගයක් ගෙන්වන්න බලාපොරොත්තු වෙනවා කියන්නකෝ. මම ජපානයෙන් බඩු ගෙන්වන්න බලාපොරොත්තු වෙනකොට
ජපන් අපනයන කරුවා මට නිකම් බහන්න එවන්නේ. මොකද මාව විශ්වාස නැහැනේ. එහෙනම් මම මුලින් අනකරයක් නිකුත් කරනවා. එතකොට මම මගේ බැංකුවෙන් බැංකු අනකරයක් නිකුත් කරව ගන්න අවශ්‍ය අයදුම් පත්‍රයක් සම්පූර්ණ කරලා ආනයනය කරන භාණ්ඩ වලට ගෙවිය යුතු මුළු වටිනාකම තියෙනවනේ. ඒ වටිනාකමයි බැංකුව අපට සපයන සේවාව වෙනුවෙන් කරන බැංකුවේ කොමිස් මුදලයි. ආනයනික භාණ්ඩ වල වටිනාකමයි බැංකුවේ කොමිස් මුදලයි. මම බැංකුවට අර අනකරේ ඉල්ලුම් කරන ඉල්ලුම් පත්‍රයත් එක්ක බාර දෙනවා. දුන්නම හරියට දැන් මම සල්ලි ගෙවලා ඉවරයිනේ. දුන්නම අන්න මම වෙනුවෙන් මගේ බැංකුව ලිඛිතව විධානයක් කරනවා. මොනවාද? එක්ක මගේ බැංකුවේ ශාඛාවක් ජපාන් තියෙනවා ඒකටම. එහෙනම් එක් බැංකුවක් එහිම ශාඛාවට කියන්නේ ඒකයි. මගේ බැංකුවේ ශාඛාවට. ශාඛාවක් නැත්නම් අපි තුමු මේ මගේ බැංකුව මේ ලිඛිත අන දෙන්නේ ජපානයේ ටෝකියෝ බැංකුවට කියලා. මට බහණ්ඩ අපනයනය කරන අපනයන කරුගේ ගිණුම් තියෙන ටෝකියෝ බැංකුවේ නම් ටෝකියෝ බැංකුවට මේ ලිඛිත නියෝගය කරන්නේ. මගේ බැංකුව දෙන ලිඛිත නියෝගය පිළිගනිමින් කරන ඉල්ලීම අනුව ඒ ටෝකියෝ බැංකුව මගේ බැංකුව කියන විදිහට ඒ ජපන් අපනයන කරුට සල්ලි ගෙවනවා. එහෙනම් මගේ බැංකුව වෙනුවෙන් මගේ බැංකුව දෙන අන පිළිපදිමින් අදාළ ගෙවීම කරන නිසා ජපන් බැංකුව මොකද්ද? නියෝජිත බැංකුවක් කියලා කියනවා. එහෙමනම් ඒක කිව්වේ ආනයන කරුවෙකුගේ ඉල්ලීම මත. හරිද? නිශ්චිත මුදලක් නිශ්චිත අපනයන කරුවෙකුට නිශ්චිත දිනකදී ගෙවන ලෙස නියම කරමින් ආනයන කරුගේ බැංකුව විසින් එයාගේම ශාඛාවකට හෝ විදේශ ශාඛාවකට හෝ නැත්නම් නියෝජිත බැංකුවකට කියන්නේ වෙනත් බැංකුවකට කරුණු ලබන ලිඛිත අනක් තමයි විදේශ බැංකුව අනකරයක් කියන්නේ. දැන් පොදු අනකරයක් කොහොම අපිට විදේශ නැතුවත් කියන්න පුළුවන්. තේරුණාද? යම් කිසි ණයගැතියෙකුගේ ඉල්ලීම මත නිශ්චිත මුදලක් නිශ්චිත ණය හිමියෙකුට නිශ්චිත දිනකදී ගෙවන ලෙස නියම කරමින් ණයගැතියාගේ බැංකුව එහිම ශාඛාවකට හෝ නියෝජිත බැංකුවකට කරනු ලබන ලිඛිත අනක්. ඒක තමයි බැංකුව අනකරයක් කියන්නේ. එහෙනම් ආනයන කරුවෙකු වෙනුවෙන් නිශ්චිත මුදලක් නිශ්චිත අපනයන කරුවෙකු වෙත නිශ්චිත දිනයකදී ගෙවන ලෙස නියම කරමින් ආනයන කරුගේ බැංකුව විසින් තම විදේශ ශාඛාවකට හරිනේ එයාගේම ශාඛාවට හෝ නියෝජිත බැංකුවකට නැත්නම් මෙහෙම ලියන්න පුළුවන් අපනයන කරුගේ බැංකුව වෙත ලබා දෙන ලිඛිත නියෝගය. මේ තුනේ නෝන එක ලියන්න පුළුවන්. තේරෙනවද? විදේශ ශාඛාවකට හෝ නියෝජිත බැංකුවකට නැත්නම් අපිට කෙලිම නම් කරනවා කාගේද? අපනයන කරුගේ බැංකුව වෙත ලබා දෙන ලිඛිත අනක් නියෝගයක්. එතකොට බැංකුව අනකරේදී අනිවාර්යයෙන්ම ආනයන කරුගේ බැංකුව තමයි ඉල්ලන්නේ මෙන්න මේ මුදල අසවලාට ගෙවනු කියලා. තේරෙනවද? ඒක පිළිගනිමින් එයාගේ බැංකුවේ එයාට ගෙවනවා. ඒක තේරෙනවද? රයිට්. එතකොට බැංකුව අනකරයක් ලබා ගැනීමේ පියවරයන් කීපයක් තියෙනවා. විභාගයට කලාතුරකින් අහන්න පුළුවන් හැමදාම අහන්නේ. එකක් තමයි ආනයන විස්තර ඇතුළත් කර නියමිත ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කර බැංකුවට බාර දීම. මම ආනයනය කරන භාණ්ඩ හා සේවාවල වටිනාකම් ඇතුළු සියලු විස්තර මම දාන්න ඕන. දාලා වෙනම ඉල්ලුම් පත්‍රයක් පුරවලා බැංකුවට බාර දෙන්න ඕන. ඒකේ තියෙනවා මම වෙනුවෙන් බැංකුව ගෙවන්න ඕන මුදල. එහෙනම් ඒ මුදල මම බැංකුවට ගෙවන්න ඕන. කමිෂන් එකත් එක්කලා. නියමිත ගෙවිය යුතු මුදල හා බැංකු ගාස්තු නැත්නම් කොමිස් කිව්වත් කමක් නැහැ මෙතන. හරිනේ. එක බැංකු ගාස්තු නැත්නම් බැංකු කොමිස් දෙකම කමන්නේ ප්‍රශ්නයක් නෑ. බැංකුවට ගෙවීම. මම යවිය යුතු මුදලයි බැංකු ගාස්තුවවත් කොමිෂන් එකයි ගෙවන්න ඕනේ. ඊට පස්සේ ආනයන කරුගේ බැංකුව විසින් අනකරේ නිකුත් කරන කොහටද? අපනයන කරුගේ බැංකුව වෙත. ඒ බැංකුවෙන් එයාට මුදල ගෙවනවා. පැහැදිලිනේ? NB කියලා තියෙනවා. ඒ කියන්නේ නෝටා බේන් සැලකියුතු කියන එක බැංකු අනකරවලදී පළමුව ආනයන කරු මුදල් ගෙවිය යුතු නිසා ආනයන කරුට මුදල් නොලැබීමේ අවදානමක් නැති බැවින් ජනප්‍රියතම ගෙවීම් මාධ්‍යයක් ලෙස පිළිගැනේ. තේරුණාද? අනකරවලදී පළමුව ආනයන කරු මුදල් ගෙවිය යුතු. ඒ නිසා අපනයන කරුට මුදල් නොලැබීමේ කිසිදු අවදානමක් නැහැ. මුදල් නොලැබීමේ අවදානමක් නැහැ. ඒ නිසාම මේක ජනප්‍රියයි. මෙන්න මෙතනින් විභාග ප්‍රශ්නයක් නිතරම ඇහුවා. මෑත අතීතයේ. මොකද්ද? ඇතැම් විදේශ වෙළඳ ගනුදෙනුවලදී
අපනයනකරු ලැබිය යුතු මුදල බැංකු අනකරයක් මගින්ම ගෙවීමට නියම කරනවා. ඒ අයිදයි පැහැදිලි කරන්න. නැත්නම් දේශී වෙළඳාමේදී පවා විකුණුම්කරුවා විසින් තමන්ට ලැබිය යුතු මුදල බැංකු අනකරයක් මගින්ම ගෙවන ලෙසට ගැනුම්කරුට නියම කරන ප්‍රවණතාවක් තියෙනවා. ඒ ඇයි කියලා අහනවා. මං කියන එක තේරෙනවද? දැන් මම විකුණුම්කරු නම් මං කියන රයිට් මම බහන් දෙවන්නම්. හැබැයි මට ලැබිය යුතු මුදල මට අනකරයක් මගින්ම ගෙවන්න ඕන. එක කොන්දේසියක් දානවා. අනකරයක් මගින් ගෙවනවා නම් විතරයි මං එවන්නේ. නැත්නම් එවන්නේ නැහැ. එතකොට මං කලින් බහන් දෙවන්නේ නැහැ. ඔබ අනකරේ ආවොත් තමයි මං යවන්නේ. මගේ බැංකුවට අනකරේ ලැබිලා තියෙනවා. බැංකුවට ලැබෙන බැංකුව මට දැනුම් දෙනවා. දැනුම් දුන්නම බැංකුව නිකම්ම සල්ලි ගවන්නේ මම බහන්න අපනයනය කරන්න ඕන. නැත්නම් දේශීයව මම විකුණන්න ඕන. විකුණලා අපනයනය කලේ නියමිත ලිපි ලේඛන බැංකුවට ප්‍රොඩියුස් කරන්න ඕන. ඉදිරිපත් කරන්න ඕන. අන්න මම යවුවා කියලා. එතකොට මට බැංකුව ගෙවනවා. තේරුණාද? දැන් මේ බැංකුව අනකරේ ජනප්‍රිය වෙන්න හේතුව දැන් තේරෙනවද ඔයාලට? දැන් මම කියන්නකෝ ආනයනකරු. මම ආනයනකරු නම් මම අපනයනකරුට ගෙවිය යුතු මුදල පළමුව මගේ බැංකුවට දෙන්න ඕන. දුන්නම තමයි අනකරේ නිකුත් කරන්නේ. එහෙමනම් කවදාකවත් අපනයනකරුට මුදල් නොලැබීමේ අවදානමක් නැහැ. අන්න එක තේරෙනවනේ. මොකද දැන් මම මුදල් ගෙවන්නම් පොරොන්දුව මත උනොත් මම පසු කාලිනව වෙනස් වෙලා මුදල් නොගෙවෙන්න පුළුවන්. දැන් නැහැ. දැන් මම ගෙවලා ඉවරයි. මම ආනයනික භාණ්ඩවලට අපනයනකරුට ගෙවිය යුතු මුදල දැන් ඕල්රෙඩි බැංකුවට ගෙව්වා. ගෙව්වන් පස්සේ අනකරේ නිකුත් කරන්නේ. ඒ නිසා මම බැංකුවට ගෙවූ මුදල මගේ බැංකුවෙන් ප්‍රේෂණය කරනවා අර සුබ් ජාලය හරහා මතකනේ. සුබ් ජාලය හරහා එක්ස්පෝර්ට් එක බැංකුවට. එහෙනම් එක්ස්පෝර්ට් එක බැංකුවට මේ මුදල් ලැබෙනවා ඒ මොහොතේම. සුබ් ජාලය හරහා තොරතුරු දීපු ගමන් මොකද වෙන්නේ? මගේ ලංකාවේ බැංකු ගිණුම හර කරලා අර ටෝකියෝ බැංකු ගිණුමට බැර කරනවා. එච්චරයි කරන්නේ. මුදල් භෞතික මාරු වෙන්නේ නැහැ නේ. ඒෂනේ දැන් මම අද සල්ලි දුන්න නම් අනකරේ ඉෂුව කරව ගන්න ඒ දීපු මොහොතේම අර බැංකුවට යනවා. ඒ නිසා ආනයනකරු පළමුව අනකරේ නිකුත් කරගන්න කියන ආනයනකරු අනකරේ නිකුත් කර ගැනීමට නම් පළමුව ගෙවිය යුතු මුදල බැංකුවට ගෙවන්න ඕන. ඒ නිසාම අපනයනකරුට මුදල් නොලැබීමේ කිසිදු අවදානමක් නැහැ. කිසිම අවදානමක් නැති ගෙවීම් මාධ්‍යයක් නිසා තමයි මේක ලෝකයේ ජනප්‍රියතම ගෙවීම් මාධ්‍යයක් වෙන්නේ. ඒ නිසා තමයි බොහෝ අය Tamanට ලැබිය යුතු මුදල අනකර මගින්ම ගෙවන්න කියලා ඉල්ලීම් කරන්නේ. පැහැදිලිද? ඊළඟට විදේශ වෙළඳ ගනුදෙනු පියවීමට හැකි මූලික ක්‍රම කීපයක් අපි සාරාංශ කරනවා. එකක් තමයි ණයවර ලිපි මගින් පුළුවන්. ඊළඟට විදේශී බැංකු මේ දැන් කතා කරේ විදේශී බැංකු අනකර මගින් පුළුවන්. ඊළඟට විදේශ විනිමය බිල් මගින් පුළුවන්. අපි විනිමය බිල් මේ එකකදී කතා කරන්න ඕනේ නැහැ. මොකද ගනුදෙනු කළ හැකි ලීවිලි අපි කතා කරන නිසා. ඊළඟට ණයපත් මගින් දන්නවනේ ක්‍රෙඩිට් කාඩ් එක දේශීයවත් පුළුවන් විදේශීයවත් පුළුවන්. අපි දැන් ණයපත් වල වාසි වලට කතා කරන්නේ මතකද? ජාත්‍යන්තර වශයෙන් ගෙවීම් පියවන්න පාවිච්චි කරන්න පුළුවන්. හරපතත් පුළුවන්. මගේ account එකේ සල්ලි කෝටි ගණන් තියෙනවා නම් මගේ ඩෙබිට් කාඩ් එකෙන් පියවන්න පුළුවන්. ඊට අමතරව විදේශී චෙක්පත් මගින් ෆොරින් කරන්සි වලින් අපේ accounts තියෙනවා නම් අපිට පුළුවන් ඒ ෆොරින් කරන්සි වලින් මේ චෙක්පතක් මගින් ගෙවීම් කරන්න. සාමාන්‍යයෙන් මේ වගේ ක්‍රම තමයි පාවිච්චි කරන්නේ විදේශ ගෙවීම් පියවන්න. තේරුණාද? ඊට අමතරව තවත් ඕනනම් තියෙන තව සරල ක්‍රමයක් ඒ තමයි ජාත්‍යන්තර මුදල් ඇණවුම්. ඒකත් ලියන්න පුළුවන් අපි 7 වෙනි එකක් වශයෙන් ලියන්න පුළුවන් ජාත්‍යන්තර මුදල් ඇණවුම්. ජාත්‍යන්තර මුදල් ඇණවුම් මගින් ඉන්ටර්නැෂනල් මනි ඕඩර්ස් දේශීය මුදල් ඇණවුම් නෙවෙයි දරුවනේ. දේශීය මුදල් ඇණවුම් කියන්නේ අපි තැපැල් කාර්යාල මගින් ගෙවන එකනේ. මේ කියන්නේ බැංකු මගින්. මේක බොහොම අඩුවෙන් පාවිච්චි කරන්න. මොකද දන්නවද මේකේ බැංකු ගාස්තු වැඩි. පිරිවැය වැඩි මේකේ. සාමාන්‍යව පෞද්ගලිකව බහඬ අපි ආනයනය කරද්දි, ගෙන්වද්දි අපි මේ වගේ එකක් පාවිච්චි කරමු. මොකද මේක සරලයි. පුංචි ඇප්ලිකේෂන් එක පෙරෙව්වා. තේරුණාද? අපි ගෙවිය යුතු මුදල බැංකුවට ගෙව්වා. බැංකුවෙන් ඊට පස්සේ ඩ්‍රාෆ්ට් එකක් වගේ එකක් යවනවා. කොහෙද? විදේශ බැංකුවට. හැබැයි ඒකේ නම තියෙනවා. ඒ විදේශ ලැබිය යුතු කෙනාගේ නම ලිපිනේ තියෙනවා. ලැබිය යුතු මුදල තියෙනවා. වෙන කාටවත් ගන්න බෑ. හරිම සරලයි.
තේරෙනවද? වැඩ අඩුයි. නමුත් මේකේ ලොකු බැංකු ගාස්තු අය කරන නිසා මේක ටික අඩුවෙන් පාවිච්චි කරන්න. ජනප්‍රියතම එක තමයි ණයවර ලිපිය. ඊළඟට ජනප්‍රිය එක තමයි බැංකුව ඕන කරේ. ඊට පස්සේ තමයි විනිමය බිල්, ණයපත්, හරපත්, විදේශීය චෙක්පත් එන්නේ. මෙන්න මේ වගේ විදේශ වෙළඳාමේදී විදේශ වෙළඳාම සාර්ථක කරගන්න බැංකු නන් අයුරින් සහාය වෙනවා. විශේෂයෙන්ම ආනයන වෙළඳාමේදී ආනයනකරුවන්ගේ ණයගැති භාවය සමාප්ත කරන්න විදේශ ණය හිමියන්ට අපනයනකරුවන්ට ගෙවීම් පියවීමට මෙන්න මේ වගේ ක්‍රම ගණනාවක් පාවිච්චි කරනවා. උදාහරණයක් එතකොට අපි අද පාඩම් පරිච්ඡේදයෙන් වාණිජ්‍ය බැංකුවල සේවාවන් කතා කරා. ඒ සේවාවන් ඔස්සේ විදේශ වෙළඳාමට වාණිජ්‍ය බැංකුව සහාය දක්වන ආකාර විස්තරාත්මකව කතා කරා. ඊට අමතරව විදේශ වෙළඳාමේදී විශේෂම ආනයන වෙළඳාමේදී ආනයනකරුවන් විසින් අපනයනකරුවන්ට ගෙවිය යුතු වටිනාකම් නැත්නම් ගෙවිය යුතු ශේෂයන් ගෙවා පියවා දැමීමට භාවිතා කළ හැකි අන්තර්ජාතික ගෙවීම් මාධ්‍යයන් නම් කළා. අපි මේ ගෙවීම් මාධ්‍යයන් සවිස්තරාත්මකව සාකච්ඡා කරනවා ඉදිරි පාඩම් පරිච්ඡේදය තුලින්.